සෑම කෙනෙක්ම නැවත වාරයක් අපි ආදරයෙන් පිළිගන්නවා. යේසුස් වහන්සේගේ නාමයේ බලයෙන් අපි ටික මොහොතක් නමස්කාර කරමු. මාගේ දෙව් රාජනී සැමදා පසසම් සැමදා පසසම් ස්වාමී ඔබේ නාමයට මා සැමදා ස්තුති දෙම් සැමදා ස්තුති දෙම් ස්වාමී මාගේ දෙව් රාජනී සැමදා පසසම් පමදා පසසම් ස්වාමී ඔබේ නාමයට මා සැමදා ස්තුති දෙම් සැමදා ස්තුති දෙම් ස්වාමී ඔසවම් ස්වාමී ඔසවම් ස්වාමී ඔසවම් ස්වාමී උතුමනී ඔසවම් ස්වාමී ඔසවම් ස්වාමී ඔසවම් ස්වාමී උතුමනී නමදිමි ස්වාමී නමදිමි ස්වාමී නමදිමි ස්වාමී උතුමනී නමදිමි ස්වාමී නමදිමි ස්වාමී නමදිමි ස්වාමී උතුමනී ස්තුති වේ
katiererenerayenosu Robushieri mae Hallelujah ස්වාමිනේ අද දවසේදී අපි යාඥා කරනවා යේසුස් වහන්සේගේ බලවත් නාමයේ බලයෙන් මේ මොහොතේදී ස්වාමිනේ යේසුස්ගේ නාමයේ බලයෙන් ස්වාමිනේ ඔබගේ බලවත් සුවය මේ මොහොතේ මම නිදහස් කරනවා යම් රෝගී කෙනෙක් සිටිනවාද ඔබගේ සුවය ආලේපය දැන් නිදහස් කරනු ලබනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයේ බලයෙන් Hallelujah. Stuti, stuti, sueda. Stuti, stuti, sueda. Stuti, stuti, sueda, swamini. Ho, rabaya, bashika, paranta, kaparande, swamini ma. Yaknya karana obage ආශිර්වාදය ඔබගේ දරුවන්ගේ දසින් කොටස මතට බලවත් ලෙස නිදහස් වෙන්න යේසුස්ගේ නාමයේ බලයෙන් අහසේ කවුළු විවෘත වී ස්වාමිනී ඔබගේ ආශිර්වාදය ගලායන්ට යේසුස් ඔබගේ නාමයෙන් යේසුස් ඔබගේ නාමයේ බලයෙන් ස්වාමිනී මා යාඥා කරන විශේෂයෙන් අපේ දේශය වෙනුවෙන් දේශේ නායකයන් වෙනුවෙන් ඔබගේ ආශිර්වාදය අපි නිදහස් කරනවා යේසුස්ගේ නාමයෙන් අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී උන්ගේ ජීවිත වෙනුවෙන් ස්වාමිනී අපි ඔවුන්ගේ ජීවිතවලට ඔබ වහන්සේ මඟ පෙන්වුම් කරන්නට කියා පියාණෙනි අපි යාඥා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයේ බලයෙන් ආමෙන් ආමෙන් හලෙලූයා අද දවසේදී මම ටික මොහොතක් කතා කරන්නට කැමති සුභාරංචියේ යහපත් ගබඩා කාරයෙක් වෙන්න දේව වචනේ ගබඩා කාරයා කියන වචනේ අර්ථය තමයි තව කෙනෙකුගේ දෙයක් ඔබට බාර දී තිබෙන කෙනෙක්. තව කෙනෙකුගේ දෙයක් ඔබට බාර දී තිබෙන. දෙවියන් වහන්සේගේ ආත්මික දීමනාවල් අපිට බාර දී තිබෙනවා. ඒ ආත්මික දීමනාවල් උන්වහන්සේ අපිට බාර දී තිබෙන නිසා අපි උන්වහන්සේගේ කැමැත්ත තමයි අපිට බාර දුන්න දේ විශ්වාසවන්ත ලෙස රැකගෙන ඒවා වර්ධනය කිරීම දෙවියන් වහන්සේ යහපත් ගබඩාකාරයෙකුගෙන් බලාපොරොත්තු වෙන්නා වූ දෙය. දැන් දවසේදී අපි බලන්ට යනවා කොහොමද සුභාරංචියේ යහපත් ගබඩාකාරයෙක් වෙන්න. දැන් දේව වචනේ ෆිලිපි පොතේ 1වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා සුභාරංචිය කියන වචනය කීප වතාවක් සඳහන් කර තිබෙනවා. ඒ නිසා අපේ සිත ටික මොහොතක් යොමු කරන්නට යනවා ෆිලිපි පොතේ 1වෙනි පරිච්ඡේදයට. කොහොමද සුභාරංචියේ යහපත් ගබඩාකාරයෙක් වෙන්නේ? දැන් ෆිලිපි පොතේ 1වෙනි පරිච්ඡේදයේ 4වෙනි පදේ සිට කියවන්නට යනවා. පළමුවෙනි දවස පටන් දැන් දක්වා බලවත් ප්‍රකාශනයක්. එතන අදහස් කරන්නේ පැවැත්ම තියෙනවා මේ කිතුණුවන්ගේ ජීවිතේ. විශ්වාසවන්තකම තිබෙනවා මේ කිතුණුවන්ගේ ජීවිතේ. පටන්ගත්තු දේ බාගෙට අත නාරින්නා වූ කිතුණුවන් මේ අය. පළමුවෙනි දවස පටන් දැන් දක්වා කියලා කියන්නේ නොකඩවා යම් දෙයක යෙදී සිටින කිතුණුවෝ. සුභාරංචිය තුල තිබෙන නුඹලාගේ පංගුකාරකම ගැන මගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. නුඹලා තුල යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේකෑ යන මේ විශ්වාසය ඇතුව සිටිමි. දැන් අපි දකිනවා මේ කිතුණුවන්ගේ විශේෂ ලක්ෂණය තමයි ඔවුන් සුභාරංචිය තුල පැවැත්ම. මේක තමයි සුභාරංචිය. මේකේ තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන ආලේපලත් තැනන් වහන්සේ ගැන සුභාරංචිය. නේද? බිඳුණු සිත සුව කරන්ට උන්වහන්සේගේ ආලේපය ගැන කතා කරන සුභාරංචිය. වාලුන් මුදවන, සිරකාරුවන් නිදහස් කරන, අන්ධ ඇස් අරින ඒ
උන්වහන්සේගේ සුභ ආරංචිය තමයි මේ දේව වචනය. දැන් බයිබලයේ කියලා තිබෙනවා නුඹලාගේ පංගුකාරකම ගැන. ඒ කියන්නේ පළමුවෙනි දේ තමයි පළමුවෙනි දේ අපි යහපත් ගබඩාකාරයෙක් වීම අපගේ ජීවිතේ තමයි සුභ ආරංචිය තුල තිබෙන පංගුකාරකම. ඊට වැදගත් දෙයක් තමයි පංගුකාරකම කියලා කියන්නේ කිට්ටු ආශ්‍රය, ගැඹුරු සම්බන්ධතාවය. නේද? අපි දකින්න දේව වචනේ කියන්නේ වාක්‍යානෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එනිසා මේ වචනයත් සමග මේ සුභාරංචියත් සමග ඔබ කාලය ගත කරනවා කියන්නේ ඒ සුභාරංචියේ කර්තෘ ශුද්ධාත්මයන් වහන්සේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සමග ඔබ ගැඹුරු සම්බන්ධතාවයක් නැත්නම් උන්වහන්සේ සමග කිට්ටු ආශ්‍රය කිරීමක්, කිට්ටු සම්බන්ධතාවයක් ඔබ ගොඩනගා ගන්නවා මේ සුභාරංචිය කියන දේව වචනය සමග පංගුකාරකම් කිරීම තුලින්. දවසේදී ඔබ දන්නවද දෙවියන් වහන්සේ සමග අපිට පංගුකාරකම නැත්තම් ෆෙලෝෂිප් නැත්තම් ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කරන්නට පුළුවන් එක බලවත් ක්‍රමයක් තමයි උන්වහන්සේගේ වචනය සමග සුභ ආරංචිය සමග අපි පංගුකාරකම් කරනකොට සුභ ආරංචි උන්වහන්සේගේ කටහඬ අපිට ඇසෙනවා. අපි උන්වහන්සේට කටහඬ නිදහස් කරනවා. ලස්සන සම්බන්ධකමක් ගෙනියන්නට පුළුවන් උන්වහන්සේගේ වචනයත් සමග දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න අපිට පුළුවන්. දැනගන්න ලියන ලද වචනය සමග අපි කාලය ගත කරනකොට ජීවමාන වචනය යේසුස් කියන කවුද ජීවමාන වචන? යේසුස්. ජීවමාන වචනය සමග ගැඹුරු සම්බන්ධතාවයකට අපි පැමිණෙන්න යනවා. හලෙලූයා. අපි ජීවමාන වචනය කියන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග අපි ළඟාවීමක් අපගේ ජීවිතේ සිදුවෙන්න යනවා. දේව වචනේ කියා තිබෙනවා උන්වහන්සේ අපිට දී තිබෙනවා අනර්ග බලවත් පොරොන්දු. උන්වහන්සේ මේ සුභාරංචිය තුල දීලා තිබෙනවා. ඇයි දීලා තිබෙන්නේ? බොහෝ වෙලාවෙදී අපි අනර්ග පොරොන්දු පාවිච්චි කරන්නේ රැකවරණයට, සඵලත්වයට, සාර්ථකත්වයට, ආශිර්වාදයට පමණයි. ඒක වැරදි නෑ. නමුත් ඒකට පමණක් නොවේ. බයිබලයේ කියලා තිබෙනවා පේතෘස් පොතේ ඒ අනර්ග පොරොන්දු අපිට දීලා තිබෙන්නේ මේ ලෝකේ තිබෙන ඒ දේවල් වලින් අපගේ ආත්මය දූෂණය නොවි. අපි දෙවියන් වහන්සේගේ ස්වභාවයට පංගුකාරකම ඇති වෙන පිණිස, දෙවියන් වහන්සේගේ ස්වභාවයට පංගුකාරකම් ඇති වෙන පිණිස අනර්ග පොරොන්දු අපිට දී තිබෙනවා. අද දවසේ කී දෙනෙක් අනර්ග දේව වචනේ පොරොන්දු පාවිච්චි කරනවද දෙවියන් වහන්සේගේ ස්වභාවයට පැමිණෙන්න? මේ සුභාරංචිය සමග අපි සහභාගිකම් පවත්වන විට ඔබයි මා යෝෂුවා කාලෙබ් වගේ වෙනවා. බලන්න ඔවුන් යහපත් ප්‍රවෘත්තියක් ගෙනාවා. යහපත නිදහස් කළා. නේද? අනිත් 10 දෙනා නරක ප්‍රවෘත්තියක් ගෙනාවා. නමුත් යෝෂුවා කාලෙබ් යෝධයන් දැක්කා දෙවියන් වහන්සේගේ ඇස් දෙකෙන් දකින්න පටන් ගත්තා. අපි මේ සුභ ආරංචිය සමග පංගුකාරකම් කරනකොට අපි සියලු දෙයක් දකින්න පටන් ගන්නවා දෙවියන් වහන්සේගේ ඇස් දෙකෙන්. දෙවියන් වහන්සේ දකින ආකාරයට අපි දේවල් දකින්න පටන් ගන්නවා. එවිට අපි දකින අපගේ ජීවිතය ඇදහිල්ලෙන් ඇදහිල්ලට, මහිමෙන් මහිමයට අපගේ ජීවිතයට ගොඩ නැගෙන්න පටන් ගන්නට යනවා. දැන් පෞල්තුමා එතන කියා තිබෙනවා මේ කිතුණුවන්ගේ විශ්වාසවන්තකම සුභාරංචිය තුල තිබුණු පංගුකාරකම නිසා නුඹලා තුල යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා එක සම්පූර්ණ කරනසේක යන මේ විශ්වාසය ඇතුව සිටිමි. මං කියන්න අද මේ සුභාරංචිය සමග ඔබ කාලය ගත කරනකොට ඔබගේ ජීවිතය තුල අලුත් විශ්වාසයක් ගොඩනගෙන්න යනවා. අලුත් බලාපොරොත්තුවක් ඇති වෙන්න යනවා. එපමණක් නොවේ අපේ ආත්මික ඇස් අරින්ට යනවා. ඒ තුලින් අපි දකින්ට යනවා දෙවියන් වහන්සේ ඔබ මගේ ජීවිතය තුල යහපත් වැඩක් පටන්ගෙන තිබෙනවා. හලෙලුයා. අපි දකිනවා දෙවියන් වහන්සේ අපි තුල කරන දේවල්.
බොහෝ විට අපි දකින්නේ යක්ෂයා කරන දේවල් නැත්නම් මනුෂ්‍යයා කරන දේවල්. ওই දෙකෙන් එකක්නේ අපි දකින්නේ. අරයා මෙහෙම කරනවා, මෙයා මෙහෙම කරනවා, සතුරා මෙහෙම කරනවා, අරයා මෙහෙම කරනවා. නමුත් මේ සුභාරංචි සමග පංගුකාරකම් පවත්වනකොට ඔබ දකිනවා දෙවියන් වහන්සේ ඔබ තුල ආරම්භ කළා වූ යහපත් දෙය ඔබ දකින්නට පටන් ගන්නවා. එකපාරට ඔබ දකින්න ස්වාමින් වහන්සේ මා තුල බලවත් දෙයක් ආරම්භ කෙරුව විතරක් නෙමෙයි, ඒක කරගෙන යනවා. ඒක කරමින් යනවා. ඒ යහපත් දේ සම්පූර්ණ කරමින් යනවා. යේසුස් වහන්සේගේ දවස එනතුරු ඒක සම්පූර්ණ කරමින් යනවා. දැන් එතන අපි දකින්න උන්වහන්සේගේ ක්‍රියාවේ පැවැත්මක් තිබෙනවා. දැන් පටන් ගත්තේ කොහොමද? කිතුණුවන් සුභාරංචිය තුල පැවැත්ම තියෙනකොට කිසිම බාධාවක් නැතුව දෙවියන් වහන්සේ අප තුල ක්‍රියා කරන ඒ ක්‍රියාකාරීත්වයේ පැවැත්ම බාධාවක් නැතුව කෙරීගෙන යන්ට යනවා. හලෙලුයා, හලෙලුයා. ඉතින් අපි දකින්න මේ ස්ථානයේදී අපි හරි වේදිකාවේ අපි හිටගෙන ඉන්නවා. උන්වහන්සේගේ සුභාරංචි සමග පංගුකාරකම තුල තිබෙන විට උන්වහන්සේ අපි දකින උන්වහන්සේගේ යහපත් සැලසුම් දකින්ට පටන් ගන්නවා මගේ ජීවිතේ. අපි දකින්ට පටන් ගන්නවා උන්වහන්සේ මා තුල පටන් ගත්තු දේ අවසන් කරන්නට උන්වහන්සේ භාගයට දාලා උන්වහන්සේ යන්න යන්නේ නැහැ. උන්වහන්සේ මාව එපා වෙන්නේ නැහැ. උන්වහන්සේ පටන් ගත්තු දේ උන්වහන්සේ සම්පූර්ණ කරන්නට යනවා. අපි දකිනවා අර එම්මාවුස් වලට යන්නව ගෝලයන් දෙදෙනා යේසුස් වහන්සේව ඔවුන් සමග කතා කරමින් යද්දී ඔවුන් යේසුස් වහන්සේ හඳුනාගත්තේ නැහැ. මොකද උන්වහන්සේ ඔවුන්ට වචනේ පහදා දෙද්දී නේද? ඒ ජීවමාන වචනය සමග ඔවුන් කාලය ගත කරද්දී අන්තිමට ඔවුන් කිව්වා උන්වහන්සේ අපිට කතා කරද්දී අපේ හදවත් දෑවා නොවේද? දැවීමක්, ගින්නක් ඇවුලුණා ඔවුන්ගේ හදවත් වල. ඒ සුභාරංචිය සමග තිබුණු පංගුකාරකම තුලදී. ඉතින් පළමුවෙනි දේ තමයි අපි යහපත් ගබඩාකාරයෙක් වෙන්න ඕනේ සුභාරංචිය තුල පංගුකාරකම. මේකට සමග අපි සහභාගීකම් පවත්වන්න ඕනේ. මේක සමග අපි සහභාගීකම් පවත්වනවා කියන්නේ දෙවියන් වහන්සේ සමග අපි සහභාගීකම් පැවැත්වීමයි. දැන් අපි දකිනවා තවත් ස්ථානයකදී සුභාරංචිය කියන දේව සඳහන් කර තිබෙනවා. එනම් ෆිලිපි පොතේ 1 පරිච්ඡේදයේ 12 පදේ කියා තිබෙනවා, සහෝදරයනි මට සිදුවුණු කාරණා වැඩි වශයෙන් සුභාරංචියේ දියුණු වීමට හැරී තිබෙන බව නුඹලා දැනගන්නවට කැමති. දැන් දෙවනි දේ තමයි අපි දෙවනි ආකාර ගබඩාකාරකම තමයි අපි සුභාරංචිය සමග පංගුකාරකම් කරන පමණක් නොවේ, සුභාරංචියේ දියුණු වීමේ ගබඩාකාරයෙක් වෙන්න ඕනේ. දියුණු වීමේ ගබඩාකාරයෙක් වෙන්න අවශ්‍යයි. හලෙලුයා. මම විශ්වාස කරනවා සුභාරංචිය දියුණු කරන අය කවුද? පළමුවෙනි සුභාරංචිය තුල සහභාගීකම් පවත්වන අය. වචනය සමග පංගුකාරකම් සහභාගීකම් පවත්වන අය තමයි සුභාරංචිය දියුණු වෙන්නේ. දැන් පාවුල් තුමා මේ පොත ලියන්නේ සිරේ සිට ඔව්ව රැකවල් කරනවා සොල්දාදුන්. හරිද? එක සොල්දාදුවෙක් පැය 24ක් ඔව්ව බඳවා තිබෙනවා ඒ දන් වැලකින්. ඒ වගේම පැය 6න් 6ට සොල්දාදුවා මාරු වෙනවා. අපි දකිනවා පාවුල් තුමා කුමක්ද කරන්නේ? මේ ඍණවාදී අධෛර්යමත් කමක් ඇති කරන්නට පුළුවන් අවස්ථාව භාවිතා කරනවා සුභාරංචිය දියුණු කරන්න, ඉස්සරහට ගෙනියන්න. ඔහු සාක්ෂි දරනවා. ඔහු යේසුස් වහන්සේ ගැන කියනවා. යේසුස් වහන්සේ ගැන සුභාරංචිය ඔහු ප්‍රකාශ කරනවා. ඔහු සිතේ පූර්ණ කමෙන් මුඛය කතා කරනවා. හරිද? අපි සහභාගීකම් මේකත් එක්ක පවත්වනකොට, ඒකෙන් පිරෙනකොට එවිට ඒක අපේ නිදහස් වෙන්න පටන් ගන්නවා. දේව වචනේ කියා තිබෙනවා දෙවියන් වහන්සේ හරි පුදුමාකාර දෙයක් කරන මේ ස්ථානයේදී මේ ඍණවාදී වාතාවරණය තුලින් දෙවියන් වහන්සේගේ යහපත් සැලැස්ම පවා පාවුල් තුලින්
ඉෂ්ට කරනු ලබනවා. මොකද්ද වෙන්නේ මේ ස්ථානයේ? පාවුල්තුමා සුභාරංචිය දියුණු කරනවා කියන්නේ ඉස්සරහට ගෙනියනවා. නැත්තම් ඇඩ්වාන්ස් කරන නැත්තම් වර්ධනය කරනවා. ඉදිරියට ගෙනියනු ලබනවා. දැන් දේව වචනේ කියා තිබෙනවා පාවුල්තුමා කියනවා මෙසේ මගේ බැඳුම් ක්‍රිස්තුස් වහන්සේ නිසා පැමුණුණු බව මුළු රජගෙදරද අනිකුත් සියල්ලන්ටද ප්‍රකාශ වී තිබේ. බලන්නේ සුභාරංචිය පැතිරිනවා රජමාලිගාවේ. සොල්දාදුවන් පමණක් නෙවෙයි රජමාලිගාවම දැනගන්න පුළුවන් වුණා පාවුල්තුමා මෙතන ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ නිසා. ක්‍රිස්තුස් වහන්සේට තියෙන ආදරය නිසා, ක්‍රිස්තුස් වහන්සේට සේවය කිරීම නිසා තමයි මෙතනට ඉන්නේ. නැත්තම් මේ නිකන් මේ වරදකාරයෙක් නිසා නොවේ. නම් බයිබලයේ අපි දකින්න පාවුල්තුමා අමාරු වාතාවරණය පාවුල්තුමා අලංකාර වේදිකාවක් හැටියට පාවිච්චි කරුවා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිදහස් කරන්නට. හලෙලූයා. රිනවාදී වාතාවරණය තුලින් නේද අපි දකිනවා සුභාරංචිය දියුණුවෙන්ට පටන් ගත්තා. අද දෙවියන් වහන්සේ අපිව ගබඩාකාරයෙක් හැටියට පාවිච්චි කරන්නට බලා සිටින සුභාරංචිය දියුණු කරන්න කලට සහ අකලට මෙතන අකලට හොඳ වාතාවරණය නෙවෙයි. නමුත් පාවුල්තුමාගේ මුඛයෙන් ජීවන වචන නිදහස් වෙන්න පටන් ගන්නවා. එපමණක් නොවේ අපි දකිනවා පාවුල්තුමාගේ ජීවිතයේ බලවත් හයියක් වුණාලු. අපි දකිනවා ෆිලිපි 1:14 ස්වාමින් වහන්සේ තුල වූ සහෝදරයන්ගෙන් වැඩි දෙනා හලෙලූයා වැඩි දෙනා කියන වචනයට මම ස්තුති කරනවා. මගේ බැඳුම් නිසා ඔවුන් ධෛර්යය ලැබ දෙවියන් වහන්සේගේ වචනය බය නැතුව කියා දෙන්න ඉතා වැඩි ලෙස නිර්භීතව සිටිති. වැඩි දෙනා. නමුත් සුළු දෙනෙකුත් හිටියා නේද? අර සමහර කිතුණෝ වගේ සුළු දෙනෙක් මේ ඇයි දන්නේ අරයට ඒ දේ උනේ? ඇයි දන්නේ මේ සිස්ටර්ට මේ ප්‍රශ්නේ ඇති උනේ? ඇයි දන්නේ නේ? එයාට ඒ ප්‍රශ්නේ ආවා. ඒක හොයලා බලලා ඒක ගැන පැටලිලා ඊට පස්සේ එයාගේ ඇදහිල්ලත් එයා වට ගන්නවා. නේද? සමහර අරයට උනේ දේ ඇයි? ඇයි මෙයාට උනේ ඒ වගේ දෙයක්? ඇයි ඒ වගේ කට්ටියකුත් මෙතන හිටියා. ඒ අය පාවුල්ගේ බැඳුම් නිසා බාධා වුණා. උන්ගේ ඇදහිල්ල බිඳ වැටුණා. ඇයි අද දවසේ උන්වහන්සේ අපිව කැඳවන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙස බලන්න. අනිත් අයගේ වැටීම් ප්‍රශ්න දිහා ඔබ බල ගියොත් ඔබ බාධා වෙනවා. නමුත් ඉතා වැදගත්යක් තමයි ඔබගේ ජීවිත අද දවසේදී නේද? උන්වහන්සේගේ වචනය වෙත ඔබ යොමු කරන්නට අවශ්‍යයි. දැන් අපි දකිනවා නමුත් බොහෝ දෙනෙක් වැඩිපුර සහෝදරයෝ පාවුල්ගේ බැඳීම් තුලින් ධෛර්යය උපදවා ගත්තා. ඒ කියන්නේ මේකයි. ඔවුන් දැක්ක පාවුල්ගේ ස්ථාවරභාවය, පාවුල්ගේ විශ්වාසවන්තකම. අද දවසේ ඔබ දන්නවද ඔබේ ජීවිතයේ ලොකුම සාක්ෂිය මොකක්ද කියලා? පීඩා ප්‍රශ්න හිගකම අඩුපාඩු දුක කඳුල මැදියේ මිනිස්සු දකින්නකොට ඔබේ ස්ථාවරභාවය, ඔබගේ විශ්වාසවන්තකම, ඔබගේ කැපවීම දකින්නකොට ඒක තමයි ඔබේ ජීවිතේ සාක්ෂියක් වෙන්නේ. හලෙලූයා. මිනිස්සු හිතනවා මේ බලන්නකෝ මෙයාගේ මූණේ සිනාවක් තිබෙනවා. මේ හැම දෙයක් මැදියේ ඔහු ප්‍රශංසා කරනවා. මොකක් හරි රහසක් ඔහු තුළ ඇති. ඒක සාක්ෂියක් වෙනවා. ප්‍රශ්න කරතර නෙමෙයි. ඒව දෙව තුල ඔබගේ ජීවිතේ ඔබ හසුරුවන ආකාරය ඒක තමයි ලොකුම සාක්ෂිය වෙන්න යන්නේ. ඉතින් අපි දකිනවා පාවුල් තුලින් අපි දකිනවා ඒ සුබ ආරංචිය යේසුස් දන්නේ නැති අයටත් බලපෑමක් ඇති කෙරුවා. උන්වහන්සේව දන්න අයටත් බලපෑමක් ඇති කරා. හලෙලූයා. අද දවසේදී ස්තුති ස්වාමීනි. දැන් තුන්වෙනිව අපි දකිනවා තව පාරක් සුභාරංචි කියන වචනේ සඳහන් කර තිබෙන ස්වාමීන් වහන්සේ අපිව කැඳවන්නේ ඒ සුභාරංචිය සමග පංගුකාරකම් කරන යහපත් ගබඩාකාරයෙක් පමණක් නෙවෙයි. එය
එය දියුණු කරන ගබඩාකාරයෙක් පමණක් නොවේ. නමුත් සුභාරංචිය ආරක්ෂා කරන ගබඩාකාරයෙක් හැටියට අපි කැඳවනවා. කොහොමද අපි ඒක සිදු වෙන්නේ අපේ ජීවිතේ? ෆිලිපි 1:16 නැවත වාරයක් ඒ සුභාරංචිය කියන වචනේ සඳහන් කර තිබෙනවා. දැන් මෙතනදී අපි දකිනවා මේ විදිහට කතා කරනවා. පෞල්තුමා කියන එක පක්ෂයක් මා සුභාරංචිය ගැන ආරක්ෂාව දෙන්ට සුභාරංචිය ගැන සිංහල බයිබලෙ කියනවා උත්තර දෙන්ට සිටින බව දැන. නමුත් ඒ වචනේ තව තේරුමක් තමයි සුභාරංචිය ගැන ආරක්ෂාව දෙන්ට සිටින බව. ඒ කියන්නේ සුභාරංචිය ඔහු ආරක්ෂා කිරීම ගැන නෙමෙයි මෙතන කියන්නේ. ඔහු සුභාරංචිය ආරක්ෂා කළා. තේරෙනවද මං කියන දේ? හරිද? දැන් කොහොමද පවුල් සුභාරංචිය ආරක්ෂා කළේ? අපි පොඩ්ඩක් බලමු. ෆිලිපි පොතේ 1 පරිච්ඡේදයේ 15 වෙනි පදයේ දිහා අපි බැලුවම දැන් ඔහු මේ සිර ගෙදර සිටිනවා. ඔහුව කියන්නේ ලොක් බැඳීම් වලින් ඔහු බඳවා සිටිනවා. නමුත් ඔහුගේ ප්‍රශ්න ඉවර නෑ. මොකද බාහිරව එළියේ බොහෝ අය කිතුණුවෝ ඔහුට ප්‍රශ්න ඇති කරනවා. ලොකු ප්‍රශ්න ඔහුට ඇති කරනවා. හරිද? මොකද්ද කරන්නේ? මේ දේශකයෝ දේශනා කරන අය සුභාරංචි දෙන අය පාවුල්ට ලොකු හිරිහැර කරනවා. ලොකු පීඩාවන් ලොකු මඩ ගැහිමක් සිදු කරනවා. ඇයි? එක හේතුවක් පාවුල් ගැන වුණ ඊර්ෂ්‍යාවක් තිබුණා. පාවුල්ව පාවිච්චි වෙන ආකාරයට, පාවුල්ගේ ආලේපයට, පාවුල්ගේ දීමනාවලට. ඉතින් ෆිලිපි 1:15 කියන සමහරු ඊර්ෂ්‍යාවෙන්ද විවාදයෙන්ද කියන්නේ තරඟාකාරීව සේවය කරනවා. නමුත් සමහරු හොඳ සිතින්ද ක්‍රිස්තුස් වහන්සේව දේශනා කරති. එක පක්ෂයක් මා සුභාරංචිය ගැන ආරක්ෂාව දෙන්න සිටින බව දැන ප්‍රේමයෙන් සුභාරංචිය දෙනවා. අනිත් පක්ෂය මගේ බැඳුම්වලදී මට පීඩා උපදවන්නට සිතා පිරිසිදු ලෙස නොව පක්ෂවාදී කමෙන් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කරති. ආගන්න දෙකොල්ලොම ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරනවා. ආගන්න අර පිරිසිදු සිතින් ප්‍රේමේ හදවතින් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරපු සෙනගක් හිටියා. ඒ වගේම සෙනගක් හිටියා සුභාරංචිය ප්‍රකාශ කරනවා. ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කරනවා. කොහොමද? පක්ෂවාදී කමෙන්, ඊර්ෂ්‍යාවෙන් සහ විවාදයෙන්, හොඳ සිතින් නෙවෙයි නරක අරමුණු වලින් දේශනා කරනවා. ඔවුන් මොකද්ද කරන්නේ? ඔවුන් යේසුස් වහන්සේ ගැනත් කතා කරනවා, පාවුල් ගැනත් කතා කරනවා. ඔවුන් පාවුල්ට මඩ ගගහා ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචියත් කියනවා. ඔවුන් කියනවා පාවුල් ඔතන ඉන්නේ හොඳ මිනිහෙක් නිසා නොවේ. පාවුල් බලන්න එයාගේ ජීවිතේ ඔය වගේ හොඳ මිනිහෙක් නම් එයා මේ වගේ තැනකට ඔහු යවයිද කියමින් ඔහුට මඩ ගහනවා. ඔහුව විනිශ්චය කරමින් දේශනා කරනවා. ඔහුව කපමින්, ඔහුව ඒ කියන්නේ ඔහුව විවේචන කරමින්, ඔහුට දොස් කියමින්, ඔවුන් ඊර්ෂ්‍යාවෙන් ඔවුන් දේව වචනය දේශනා කරනවා. පාවුල්තුමා කියනවා මගේ බැඳුම් වලදී මට පීඩා උපදවන්නට ඔවුන් දේවල් කරනවා. ඉතින් අපි දකිනවා ඉතින් එක හේතුවක් තමයි ඔවුන් තුල ඊර්ෂ්‍යාව තිබ්බ පාවුල් ගැන. ඒ කාලේ තරංගය තිබ්බා නේද? පාවුල්ව පාවිච්චි වෙන ආකාරය, පාවුල්ගේ ආලේප ගැන ඔවුන් ඊර්ෂ්‍යාව නිසා දැන් මේ తত্ত্বය ඔවුන් වාසි ගත්තා. වාසි අරගෙන ඔවුන් හිතුව හොඳම වෙලාව අපි උඩට යන්න, හොඳම වෙලාව අපිවම උසස් කරගන්න, හොඳම වෙලාව අපි මිනිස්යන් ඉදිරියේ අපි කැපී පෙනෙන ආකාරයක් සොයාගන්න කියලා උන් පාවුල්ට මඩගසමින් ක්‍රිස්තුස් වහන්සේව දේශනා කරනවා. දැන් මේ අවස්ථාව පාවුල් කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ? පාවුල්තුමා කියනවා මම ඉන්නේ සුභාරංචිය
ආරක්ෂා කරන්න. මම කොහොමද උන්වහන්සේ මේ කියන දේවල් මම ආරක්ෂා කරන්නේ? මම ආරක්ෂා කරන්නේ මගේ ජීවිතයෙන්. පාවුල්තුමා කියනවා මම මගේ ප්‍රතිචාර මම ආරක්ෂා කරන්න ඕනේ. මම මගේ ආකල්ප ආරක්ෂා කරනකොට මම සුභාරංචිය ආරක්ෂා කරනවා. මම යේසුස් වහන්සේගේ ඉගැන්වීම් මම ආරක්ෂා කරනවා. මම යේසුස් වහන්සේගේ ප්‍රතිපත්ති මම ආරක්ෂා කරනවා. මම යේසුස් වහන්සේ සතුටු කරන දේවල් මම ආරක්ෂා කරනවා. මම මේ ප්‍රතිචාර මම මේ බාහිර දේවල් වලට මම ප්‍රතිචාර දක්වන ආකාරයෙන්. ඉතින් පාවුල් කොහොමද සුභාරංචිය ආරක්ෂා කළේ? කොහොමද? ඔහුගේ ප්‍රතිචාරයෙන්. ඔහු කෝපයෙන් ප්‍රතිචාර දැක්වේ නැහැ. ඔහු වෛරයෙන් ප්‍රතිචාර දැක්වේ නැහැ. ඔහු ප්‍රේමයෙන් ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්තා. බලන්න ඔහු කියන දේ. ඔහු පුදුම දෙයක් කියනවා. පුදුම ආදර්ශයක්. ඔහු කියනවා ඉතින් සමහර අය මට පීඩා කරමින් දේශනා කරනවා. සමහර අය ප්‍රේමයේ සිතකින් දේශනා කරනවා. නමුත් පාවුල්තුමා කියනවා ඉතින් මොකද්ද? ඉතින් කිමෙක්ද? ඉතින් මොකද්ද? වංචාවෙන් වේවා සැබෑකමින් වේවා කොහොම වෙතත් සියලු ආකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරනු ලබනවා. මොන ආකල්පයක්ද? පාවුල්තුමා කියනවා කමන්නේ. ඔවුන් මට මඩ ගගා මාව විවේචනය කර මාව පාගා දමා මාව විනිශ්චය කරමින් මට උඟා දුක දෙමින් ඔවුන් සුභාරංචිය කියනවා. හරිද? කමක් නැහැ. මොන වුණත් ක්‍රිස්තුස් සුභාරංචියක් යනවනේ. ඒ නිසා මම ප්‍රීති වෙනවා. ඔව් සිරගේ ප්‍රීති වෙන්න පටන් ගත්තා. ඔහු කියනවා තවත් ප්‍රීතිවත් නෙමෙයි. ඔව් මම තවත් ප්‍රීතිමත් වෙනවා. මම ප්‍රීතිමත් වෙනවා අර හොඳ සිතින් කරන අය වෙනුවෙනුත්. මම ප්‍රීතිමත් වෙනවා අර නරක සිතින් කරන අය ගැනත්. මම ප්‍රීතිමත් වෙනවා. මක්නිසාද මොනවා වුණත් යේසුස් කියන නම නිදහස් කොහේ හරි පිට වෙනවනේ. මම ඒක ගැන ස්තුතිවන්ත වෙනවා. දැන් මම විශ්වාස කරනවා ඕක බලාගෙන ඉන්න ඇති සොල්දාදුවෝ. ඕක බලාගෙන ඉන්න ඇති රජමාලිගාවේ. මොකද ඒගොල්ලන්ට තාරංචි වෙන්න ඇති. අර එළිය කට්ටිය පාවුල්ට පුදුම මඩ ගැහිමක් කරන්නේ. උන් බලනවා පාවුල්ගේ ප්‍රතිචාර, පාවුල්ගේ ආකල්ප, පාවුල් මොනවද? ඔවුන් දකින්න හරි පුදුම ප්‍රතිචාරය. ඔව් ප්‍රීතියෙන් ප්‍රශංසා කරනවා. ඔව් නමස්කාර කරනවා. ඔව් තුල කිසි වෛරයක් නැහැ. ඔව් තුල කිසි අමනාපයක් නැහැ. ඔව් තුල කිසි විවේචනයක් නැහැ. ඔව් තුල සමාදානයෙන්, ඔව් ප්‍රීතියෙන් දේව ප්‍රේමය තුල ජීවත් වෙනවා. ඔහුගේ ජීවිතයේ ඔවුන් දැකලා කියනවා ඇති මේ තැනත්තා කියනවා විතරක් නෙවෙයි කියන දේ ජීවත් වෙනවා. ඒක හන්ද බොහෝ සොල්දාදුන් ගැලවීම ලැබුවා. සුභාරංචිය බලවත් ලෙස නිදහස් වුණා. මක්නිසාද? පාවුල් සුභාරංචිය ආරක්ෂා කළා. කොහොමද ආරක්ෂා කළේ? ඔහුගේ ජීවිතයෙන්, ඔහුගේ ප්‍රතිචාරවල වලින්. හලෙලූයා. ඔහුගේ සාක්ෂියෙන් ආරක්ෂා කිරීමෙන් ඔහු සුභ ආරංචිය ආරක්ෂා කළා. දැන් අලංකාර දෙයක් සඳහන් කර තිබෙනවා. 2 කොරින්ති පොතේ 3වෙනි පරිච්ඡේදයේ 3වෙනි පදේ සඳහන් කර තිබෙනවා. මක්නිසාද නුඹලා අපේ සේවය කරනකොටගෙන තීන්තවලින් නොව ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයෙන්, ශුද්ධාත්මයෙන් ගල්ලෑලිවල නොව මාංශ වූ සිත් නැමැති මේ හදවතේ, මේ ලෑල්ලේ, මේ හදවත කියන ලෑල්ලේ උන්වහන්සේගේ ආත්මයෙන්, පෑනෙන් නෙවෙයි, උන්වහන්සේගේ ආත්මය කියන ශුද්ධාත්ම පෑනෙන් උන්වහන්සේගේ ගුණාංග ඔබ තුල ලියා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ පත්‍රයක් ඔබ දිහා බැලුවම අපිට ඔබගේ ජීවිතේ කියවන්න පුළුවන්. හලෙලූයා. ඔබගේ ජීවිතය තුල ලියලා තිබෙනවා. ඔබට එළිය කොලයක් ඕනේ නැහැ. හලි සර්ටිෆිකේට් එකක් ඕනේ නැහැ ඔබට. ඔබයි සර්ටිෆිකේට් එක. ආමෙන්. ඔබයි ලිපිය. ඔබ දිහා බැලුවම අපිට ඔබේ ජීවිතේ කියවන්න පුළුවන්. ඔබේ ස්වභාවය, ක්‍රිස්තුස්ගේ ස්වභාවය අපිට පේනවා. ක්‍රිස්තුස්ගේ ගුණාංග අපිට පේනවා. ඒව ලියලා තිබෙනවා. කවුද ලිව්වේ? ශුද්ධාත්මයන් වහන්සේ. කොයිද ශුද්ධාත්මය ඉන්නේ? අපි තුල ඉන්නේ.
හලෙලුයා. කවුද ශුද්ධාත්මය කියන්නේ? උපකාරයානෝ, ශක්තිය දෙන තැනැත්තා. ආමෙන්. ගුරුවරයා ශුද්ධාත්මය අපි තුල වැඩවසනවා. දැන් සමහර විට කිතුනෝ කියනවා මේ මම දුර්වලයි, මම හරි දුර්වලයි, මම ඕගොල්ලෝ වගේ නෙමෙයි, මම දුර්වලයි, මට ශක්තිය නැහැ දේව වචනේ ක්‍රියාවට දමන්න, මට ශක්තිය නැහැ, මම දුර්වලයි. සහෝදර සහෝදරනි, අපි ඔක්කොම දුර්වලයි. මම දුර්වලයි. පාවුල්තුමා දුර්වලයි. කොහොමද දන්නේ? ඔහු කියන ඔහුගේ කටින්ම පාවුල්තුමා කියනවා මම දුර්වලයි. නමුත් එතන නතර කළේ නැහැ. පාවුල්තුමා කියනවා මම දුර්වල වන විට මම ශක්තිමත්ය. කොහොමද පාවුල් ඔබ දුර්වලයි කියලා කිව්වා. නමුත් කොහොමද ඒ හුස්මෙන්ම ඔබ ශක්තිය ලබා ගත්තේ කොහොමද? පාවුල්තුමා කියනවා මා තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ තමයි මට ශක්තිය දෙන්නේ. ඔබ දන්න ශුද්ධාත්මයන් වහන්සේට නම් කීපයක් තිබෙනවා. එක නමක් තමයි ශක්තිය දෙන්න. තවත් නමක් තමයි උපකාරය දෙන කෙනා. තවත් එකක් තමයි සැනසීම දෙන කෙනා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ ඔබට උපකාර කරනවා. කරන්ට බැරි දේ කරන්න. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට ශක්තිය දෙනවා දේව වචනේ ක්‍රියාවට දමන්න. නමුත් කිතුනෝ කියනවා මම දුර්වලයි. ඒත් බ්‍රදර්, ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නවා ඔබට උදව් කරන්න, ශක්තිය දෙන්න. ඒක ඇත්තයි. නමුත් මම දුර්වලයි. එයා හිටියට වැඩක් නැහැ. මම දුර්වලයි. අද දවසේදී එතකොට අපි මොකද්ද කරන්නේ? අපි තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේව සුළු කරනවා. අපි තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේව අගය නොකරනවා. අපි තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය අපි ප්‍රතික්ෂේප කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ අපිට උපකාර කරන්න. අපි දුර්වලයි. මං කියන්න මම දුර්වලයි. මම අඬගස්සනවා. බොහෝ වෙලා අඬගස්සනවා ශුද්ධාත්මයන් වහන්සේට මට උදව් කරන්න. මට මේක දාන්න අමාරු ක්‍රියාවට. මේ පදේ ක්‍රියාවට දමන්න මට අමාරුයි. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ මට ශක්තිය දෙන්න. මට හයිය දෙන්න. මට ශක්තිය දෙන්න. මම ඔබ මත යැපෙනවා. එහෙම කියනකොට එකපාරට නිකන් හයියක්, ශක්තියක්, පුදුමාකාර ශක්තියක් ඇවිල්ලා ඒ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක දේව අනුග්‍රහය නිදහස් වෙනවා. කොයිද දේව අනුග්‍රහය තියෙන්නේ? ඔබ තුල තිබෙන්නේ දේව අනුග්‍රහය. මොකද්ද දේව අනුග්‍රහය කියන්නේ? අධ්‍යාත්මික පුළුවන්කම. ඔබට බෑ, මටත් බෑ. නමුත් බැරි වූ අපිට පුළුවන්කම තිබෙනවා අනුග්‍රහය තුලින්. එනිසා අපි කියනකොට මම දුර්වලයි, ඕගොල්ලෝ ශක්තිමත්. ඒ කියන්නේ ඔබට දීලා තියෙන්නේ ග්‍රේඩ් 5 ශුද්ධාත්මය. අරයට තියෙන්නේ ග්‍රේඩ් නම්බර් 1 ශුද්ධාත්මය. ඔබට දීලා තිබෙන්නේ ග්‍රේඩ් 7 බාල අනුග්‍රහය. නමුත් පාවුල්ට තිබ්බේ නම්බර් 1 අනුග්‍රහය. නෑ. නම්බර් 1 නම්බර් 5 ශුද්ධාත්ම නෑ. නම්බර් 1 නම්බර් 7 ග්‍රේඩ් නෑ. එකම ශුද්ධාත්මයන් වහන්සේ, එකම අනුග්‍රහය තිබෙන්නේ. අද දවසේ මම මොකක්ද ඔබට කියන්න හදන්නේ? මම කියන්න හදන්නේ ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයලු එනම් ඒ හදවතේ චරිතය ලිව්වේ. කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ උපකාර කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය අපි තුල කොටන්න. හලෙලුයා. ඒ නිසා අපිට ක්‍රිස්තුස් අපිට ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ලක් කළ හැකි. අපි දුර්වලයි. නමුත් උන්වහන්සේ ශක්තිය දෙන බලවේගය අපිට දීලා තිබෙනවා. එතකොට අපිට පුළුවන් සුභාරංචි ආරක්ෂා කරන්න. හලෙලුයා. අපේ ජීවිතෙන්, හැසිරීමෙන්, ප්‍රතිචාරවලින් අපිට පුළුවන් ගිය සතියේ කිව්වා වාගේ පරවිහාව නිදහස් කරන්න. කපුටාව නෙවෙයි. ඇයි? අපිට දී තිබෙනවා ශුද්ධාත්මයන් වහන්සේගේ ශක්තිය, හැකියාව, අනුග්‍රහය, අධ්‍යාත්මික පුළුවන්කම අපිට ඒ දේවල් මත යැපෙනකොට අපිට තෝරා ගන්න පුළුවන්. ස්වාමිනී, මම කපුටා ප්‍රතික්ෂේප කරනවා. මම පරවියා තෝරා ගන්නවා. මානසික ක්‍රියාවල් මට ශක්තිය දෙන්න. මානසික ක්‍රියාවල් වලට මම කියන්නේ ඔබ වහන්සේ මට ශක්තිය දෙන්න යනවා. ආත්මයන් වහන්සේගේ ඵල වලට මම කියන්න යනවා. ශුද්ධාත්ම වහන්සේ මට උපකාර කරන්න යනවා. ඔබට තේරෙනවද මම කියන්න හදන දේ? උන්වහන්සේ අපිව කැඳවන්නේ සුභාරංචිය පාවුල්තුමා වගේ. කිව්වා මම
මම ආරක්ෂා කෙරුවා බලන්න මම උත්තර දුන්න හැටි මම ප්‍රීතිමත් වුණා මම ආරක්ෂා කළා ඒ උන්වහන්සේගේ අලංකාර වචනය සුබ ආරංචිය එවිට අපි දකිනවා සොල්දාදුන් දැක්කම ඔවුන්ගේ ජීවිතය ඔවුන් කියන්ට ඇති මේ තැනැත්තා කියනවා විතරක් නෙමෙයි මේ තැනැත්තා කියන දේ ජීවතුත් වෙනවා කියා බලවත් පිබිදීමක් ඒ ස්ථානයේ හටගත්ත. දැන් අන්තිමට මම ඉවර කරන්නට යන්නේ 4 වෙනි පාර තමයි මේ ෆිලිපි පොතේ සඳහන් කරලා තිබෙනවා සුභාරංචියේ ඇදහිල්ල ගැන. සුභාරංචියේ ඇදහිල්ල ගැන ෆිලිපි 1:27 කියනවා මම ඇවිත් නුඹලා නමුත් ඈත සිටින්නේ නමුත් නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව එක සිතකින් එකම ආත්මයෙන් ස්ථිරව එක සිතකින් ඔබ දැක්කද එකම ආත්මයෙන් කියන්නේ ඔවුන් එකට එක අත්වැල් බැඳගෙන එක සිතකින් හරිද එක දර්ශනයකින් එක මුතුකමකින් එක ආත්මයකින් ස්ථිරව සුභාරංචියේ ඇදහිල්ල ගැන වීරිය කරමින් ඔබ දැක්කද මෙන්න 4 වෙනි ගබඩාකාරකම අපි සුභාරංචියේ ඇදහිල්ලේ අපි යහපත් ගබඩාකාරයෙක් වෙන්න ඕනේ. මොකද මේකේ අර්ථය මම ඔබට තේරුම් කරලා දෙන්නම්. සුභාරංචිය ඇදහිල්ල ගැන වීරිය කරමින් විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන බීත නොවි සිටින බව මට අසන්නට පුළුවන් වෙන පිරිස ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචියට ඔබින ලෙස හැසිරියල්ලා. දැන් මෙතන අපි දකින්නව අලංකාර දෙය තමයි අපි එක සුභාරංචියේ ඇදහිල්ල නැත්තම් සුභාරංචියෙන් එන ඇදහිල්ල කියලා සමහර පරිවර්තනව සඳහන් කර තිබෙනවා. දැන් මේ කිතුණුවන් මොකද්ද කළේ? ඔවුන්ගේ හදවත් බැඳගත්තා. එවිට ඔවුන්ගේ ඇදහිල්ල එකතු කරගත්තා. ඔවුන්ට විරුද්ධව සිටින එක සතුරෙක්ව පරාජය කරන්න. ඔවුන් අත්වැල් බැඳගත එකෙන් ඔවුන්ගේ හදවත්වල එකට බැඳුණු ඇදහිල්ල තුලින් බලවත් බලපෑමක් බාහිරයට නිදහස් වුණා. හේතුව ඔවුන්ගේ හදවත්වල එක මුතුකම තිබුණු නිසා. ආමෙන්. එවිට අපි දකින දේ තමයි අපේ ජීවිතයේ ඇදහිල්ල බලවත් ලෙස නිදහස් වෙනවා අපේ හදවතේ ප්‍රේමය තිබෙනකොට ප්‍රේමය නිදහස් වෙනකොට එකමුතුකම තිබෙනකොට නේද? ඒකයි එකමුතුකමේ යාඥාවෙන් ඇදහිල්ලේ විශාල ඩයිනමයිට් බලයක් නිදහස් වෙනවා. ඇයි? බයිබලයේ කියනවා ප්‍රේමය ක්‍රියාත්මක ඇදහිල්ල ක්‍රියාත්මක වෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුළින් කියා. එනිසා ප්‍රේමේ වේදිකාව උඩ තමයි ප්‍රේමේ වාතාවරණය උඩ තමයි ඇදහිල්ල ක්‍රියාශීලී වෙන්නේ. ඉතින් මේ බලවත් ඇදහිල්ලක් නිදහස් වුණා මේ එකමුතුකමේ බැඳීම තුළින් ඒක තුළින් ඒ සුභාරංචියට ලොකු බලපෑමක් නිදහස් වුණා බාහිරයට. මේ අයගේ එකමුතුකම සහ එයාගේ එකමුතුකමෙන් නිදහස් වුණු ඇදහිල්ල විශාල දේව රාජ්‍යයට යහපත් බලපෑමක් ඇති කරන්නට පටන් ගත්තා. ඉතින් අපි දකිනවා මේ හැම කෙනෙක්ම ඔවුන් අත්වැල් බැඳගත්තා. අපි දකින ඔවුන්ගේ එවිට ඔවුන්ගේ ඇදහිල්ල හාමු වුණා. ඔවුන්ගේ ඇදහිල්ල එක්ක වුණා බාහිර බලපෑම් වලින් ජයග්‍රහණය ගන්නට. අපි දකිනවා ඒ ඇදහිලිවන්තයන් එක්කුණාම පේතෘස්ට යාඥා කරන්නේ එකමුතුකමේ යාඥාව ඉච්චර බලවත් ඇදහිල්ලක් නිදහස් වුණා. අපි දකිනවා දෙවියන් වහන්සේ බලවත් ජයග්‍රහණයක් ලැබුවා. දැන් අපි අවසන් කරන්නට යනවා ක්‍රියාපොතේ 8 5 වෙනි පදේ දිහා බැලුවා මම කියන දේ ඔබට මම හිතන හැටියට වඩා පැහැදිලි වෙයි. කොහොමද අපි සුභාරංචිය ඇදහිල්ලට වීරිය කරන්නේ? සුභාරංචිය ඇදහිල්ලට වීරිය කරන්නේ කොහොමද කියලා. දැන් අපි දකිනවා මෙතන අපි දකිනවා ක්‍රියාපොතේ 8 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ එක ෆිලිප් කියන ඉවැන්ජලිස්ට් කෙනෙක් ගැන සඳහන් කර තිබෙනවා. බලවත් සේවයක් කළ සමාරිය නුවරේදී ලොකු පිබිදීමක් හටගත්ත සමාරියේ දේව වචනේ කියා තිබෙනවා ෆිලිප් සමාරියට ගොස් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කළේ. සමුයෝ ඇහුම්කන් දුන්නා. ෆිලිප් කළ ආශ්චර්ය දුටු කල ඔහුගේ කරුණ එක්සිත්ව සැලක. ඔබ දැක්කද? ඔහු ඇහුවා සුභාරංචි ඇහුවා. නමුත් ඇහුව විතරක් නෙමෙයි දැක්කා. නිසා දෙවියන් වහන්සේගේ සුභාරංචිය වචන පමණක් නෙවෙයි ඒක බලයෙන්ොත් පිට වෙන්න ඕනේ. ආමෙන්.
එවිට අපි දකිනවා ඔහු කියපු දේ සහ ඔහුගේ දෑත් වලින් සිදු වුණු දේ දැක්කම ඔහු සැලකුවා. හලෙලූයා. හලෙලූයා. ඉතින් දෙවියන් වහන්සේ ඒ දේම ඔබ තුලින් කරන්නට යන ඔබ කියන දේ උන්වහන්සේ හාස්කම් ලකුණු වලින් ඉෂ්ට කරන්නට යනවා. කුමක් හේඳ අසුද්ධාත්මයන් වැහි සිට බොහෝ දෙනෙක් ආත්මය මහත් හඬින් මොර ගැසුවා, අහක්ව ගියා, අංශභාගී රෝගී කොරෝ සුව කරනු ලැබුවා. ඒ නුවර මහත් පිබිදීමක්, මහත් ප්‍රීතියක් ඇති වුණා. ඉතින් අපි දකිනවා මේ ස්ථානයේදී ෆිලිප්ගේ සේවය තුලින් ගැලවීම නිදහස් වුණා. ඒ වගේම ඔවුන් වතුර බෞතිස්ම ස්ථානයට ආවා. ඉතින් ඔහුගේ සේවය තුලින්, ඔහුගේ ඉවැන්ජලිස්ට් සේවය තුලින් ආත්ම ගැලවුණා. ඔවුන් ඇදහිලිවන්තයන් බවට පත් වුණා. දැන් මේ යහපත් දේ ආරංචි වුණාම සභාවට ඔවුන් යැව්වලු පේත්‍රුස් සහ යොහාන්ව ඔවුන් යැව්වලු මේ ස්ථානයේදී සමාරියට. හරිද? ක්‍රියාට 14 සමාරියන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව යෙරුසලම් සිටියව ප්‍රේරිතව අසා පේත්‍රුස් සහ යොහාන් ඔවුන් ළඟට යැව්වෝය. ඔවුන් එහි ගොස් ඔවුන්ට ශුද්ධ ආත්මය ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාඥා කළේ. මක්නිසාද ඔවුන් ස්වාමී යේසුස් වහන්සේගේ නාමයට බෞතිස්ම කරනු ලැබූ මිස ශුද්ධාත්මය වනතුරු ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත. මෙන්න අපි දකිනවා අලංකාර සේවයන් දෙකක ඇදහිල්ල හමු වෙන ආකාරය. ඒ සුභාරංචි ඇදහිල්ලට වීරය කරපු ආකාරය. අපි දකිනවා ෆිලිප්ගේ ඇදහිල්ල තුලින් නැත්නම් ෆිලිප්ගේ සේවය එක තැනක අවසන් වුණා. ඔහුගේ එවැන්ජලිස්ට් සේවය ඔහු ගැලවීමට ගෙනාවා, මිනිස්සුන්ව නිදහස් කෙරුවා. ඒ වගේම ඔහු බෞතිස්ම කෙරුවා. එතනින් අවසන් වුණා. දැන් ඒ ස්ථානයට අපි දකිනවා එනවා ඒ ස්ථානයට අපි දකින වෙනවා පේතෘස් සහ යොහාන්. හරිද? පේතෘස් සහ යොහාන් මොකද්ද කරන්නේ? ෆිලිප් නතර වුණු ස්ථානයෙන් ඊට එහා ඔවුන් ගෙනියන්න පටන් ගන්නවා. මොකද්ද ඔවුන් කළේ? ඔවුන් ශුද්ධාත්මයන් වහන්සේව නිදහස් කරන්න පටන් ගත්තා. දැන් ඇදහිලිවන්තයන් ගෝලත්වයට පැමිණෙන්න පටන් ගන්නවා. ඉතින් අපි දකිනවා ෆිලිප්ගේ ජීවිතේ අඩුව තිබුණු ස්ථානය පේතෘස් සහ යොහාන් පුරවන්ට පටන් ගන්න. ඔබ දකින්නවද සේවයන් දෙකක් අත්වැල් බැඳගෙන වැඩ කරන හැටි? ඔබ දකින්නවද සේවයන් දෙකක්? අපි දකින්නවද ඉවැන්ජලිස්ට් සේවය සහ සභාවේ නායකත්වයේ සේවය අත්වැල් බැඳගෙන වැඩ කරන ආකාරය අපි දකිනවා. දැන් පේතෘස් සහ යොහාන් උතන්ට ආවම ෆිලිප් කිව්වේ නෑ මේ ඕගොල්ලෝ එන්න එපා මෙතනට. හරිද? මේ ඔයගොල්ලෝ ඇඟිලි ගහන්න එන්න එපා මගේ වැඩේට කියලා කිව්වේ නෑ. ඔයගොල්ලෝගේ වැඩේ කරන්න මගේ සේවය නෑ. ඔහු උතාදරයෙන් පිළිගත්තා. ඔහු විවෘත මෙතන තරංගය නෑ. මෙතන අත්වැල් බැඳීමක් තිබෙනවා. මෙතන ඇදහිලි දෙකක් එක්කව වෙනවා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය දියුණු කරන්නට මේකයි සිදු වෙන්නේ. ඒ සුභාරංචියේ ඇදහිල්ලට වීරය කිරීමක් සිදු වෙනවා. දෙකොල්ලගේම ඇදහිල්ල හාමුවීමක් සිදු වී දේව රාජ්‍ය, දේව දරුවෝ තවත් ඉහළ මට්ටමකට යෑමක් මෙතන සිදුවෙන්න පටන් ගන්නවා. ඔබට තේරෙනවද මෙතන කියන දේ? මෙතන අපි දකිනවා මෙතන සේවයන් දෙකක්. මම විශ්වාස කරන ඒ වගේම තමයි අපේ සභාවේ හැම සේවයක්ම අත්වැල් බැඳ ගන්න ඕනේ. ආමේන්. එක සේවයක් අනිත් සේවයක් සමග අත්වැල් බඳින්න ඕනේ. මේ නේද? එක සේවයන් අත්වැල් බැඳ ගන්නකොට අපේ ඔක්කොමලගේ ඇදහිල්ල අපි වීරය කරනවා එක ඉලක්කයක් ඉෂ්ට කරන්නට. හලෙලූයා. ස්තුති වේවා. මෙතන අඩුවුණු ස්ථානයේ ෆිලිප්ගේ අඩුවුණු ස්ථානයේ පේතෘස් සහ යොහාන් සැපෙව්වා. ෆිලිප් වැපුරුවා. පේතෘස් සහ යොහාන් වතුර දැම්මා. හලෙලූයා. ඒ වගේ දෙයක් අපි දකින්නේ. මෙතන අපි දකිනවා එක සේවයන් එකට වැඩ කරන අලංකාර ආකාරය. හලෙලූයා. ඉතින් අපි දකිනවා මම ඔබට කියන්න හදන්නේ අපේ ජීවිතේ පළමුවෙනි දේ අපි සුභාරංචියේ අපි යහපත් ගබඩාකාරයෙක් වෙන්න අවශ්‍යයි. පළමුවෙනි දේ තමයි අපි සුභාරංචිය සමග අපි සහභාගිකම් පවත්වන්න අවශ්‍යයි.
අපි සුභාරංචියේ දියුණු කරන්නට අවශ්‍යයි. දියුණු කරන ගබඩාකාරයෙක්, අපි සුභාරංචිය ආරක්ෂා කරන ගබඩාකාරයෙක් සහ සුභාරංචියේ ඇදහිල්ලට අපි වීරිය කරන එකට එකහු වෙලා අපි පොරබදින කෙනෙක් වෙන්න අවශ්‍යයි. ඉතින් අද දවසේදී හලෙලූයා ස්තුති වේවා සුභාරංචියට ස්වාමීනි. මං අද දවසේදී මේ දේව වචනය අවසන් කරද්දී යම් කෙනෙක් මේ ස්ථානයේ සිටිනවද ඔබ කවදාක්වත් යේසුස් වහන්සේගේ ජීවිතයට පිළි අරගෙන නැහැ. නමුත් අද දවසේදී මම සුභාරංචිය ඔබට ප්‍රකාශ කරනවා. යේසුස් වහන්සේ ආවේ ඔබේ ජීවිතේ ගලවන්නට. යේසුස් වහන්සේ ආවේ ඔබේ ජීවිතේ වෙනස් කරන්නට, පාපයෙන් මුදවන්නට, පාපයට සමාව දෙන්න. ඔබට පුළුවන් අද දවසේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවුම් කාර්යයන් හැටියට පිළිගන්න. ඔබට තියෙන්නේ කියන්න මගේ පාපයට සමාව දෙන්න. ඔබගේ ලේන් මා සෝදා පවිත්‍ර කරන්න යේසුස් වහන්සේ මගේ හදවත තුලට එන්න. මම වහන්සේ මගේ ගැලවුම් කාර්යයන් හැටියට පිළිගන්නවා. ඔබේ ආඥාව කෙරුවොත් අද දවසේ ඔබත් දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න යනවා. හලෙලූයා ස්වාමීනි, මම යාඥා කරනවා අද දවසේදී මේ වෙලාවේදී අපේ ජීවිතය අන් අයට ස්වාමීනි ඔබගේ සුභාරංචියේ ගබඩාකාරයෙක්, යහපත් ගබඩාකාරයෝ වෙන්න ස්වාමීනි. ඒ තුලින් අපි දේව රාජ්‍යයට බලපෑමක් ඇති කරන්න වෙන්න යනවා. හලෙලූයා ස්වාමීනි. හැම කිතුණුවෙක්ම බාර කරන ඔබගේ දෑතට පියාණෙනි. හලෙලූයා. හලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් බලවත් නාමයෙන් ඉල්ලා සිටින්නේ. ආමෙන්. ආමෙන්.